समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नक्वाहं भन्ते शील विशुद्धतं भगवता धम्मं देशितं अजानामि नोचे किरत्वं भिक्खु शील विशुद्धतं मया धम्मं देशितं अजानासि अत किमन्तं चरहि त्वं भिक्खु मया धम्मं देशितं आजानासीति अनुपादा परिनिब्बानन्तं क्वाहं भन्ते भगवता धम्मं देशितं अजानामीति। सद्धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न सत्पुरुष पिन्नुतुनी लोतुरा तथागत सम्मा संबुදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝ සත වෙත මහත් කරුණාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව ලොව පුරාම විසුරුවා හැරීමටත්
සූදානම් වන මොහොතයි. අද මේ දේශනාව බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝවාසීන්ටම ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ බණ්ඩාරවිල හල්පේ සැනසුම නිවසෙහි පදිංචි 84 වැනි ජන්මදිනයේ සමරන පින්වත් කුසලාවතී ජයසූරිය මෑණියන් විසින්. ඒ පින්වන්ත මව්තුමිය තමන්ගේ උපන්දිනයේ වෙනුවෙන් මුළු මහත් ලෝකේටම උතුම් ශ්‍රී මුක බුද්ධ වචනය දන් දෙන වේලාව තමන්ට නැවත වාරයක් මේ සංසාරේ උපතක් ඇති කර ගැනීමට නෙවෙයි උපතක් නැති කර ගැනීමටත් ලෝකයාට නැවත ජරා මරණ දුක්වලට නොපමින ගැලවීම පිණිසත් අපි ආශිර්වාද කරනවා මේ වෙලාවේ උතුම් රත්නත්‍රයේ අසීමිත සරණ බෙලින් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ පින්වන්ත මෞතුමියට නිදුක් බව නිරෝගී බව සුවපත් බව තවත් බොහෝ කුසල් කර ගැනීම පිණිසම දිවි ගමනේ ලැබේවා කියලා අපි මේ වෙලාවේ තාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. හිසේ ආශිර්වාද කරමින් දේශනාව ආරම්භ කරනවා. දායකත්වයේ දරන ඔබටත් එමෙන්ම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වතුනි කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි දේශනා පාඨයක් මාතෘකා කළා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සඳහන් වෙන පින්වත්නි සංයුත්ත නිකාය කියලා කියන්නේ නොඑක් කාරණාවන් මුල් කරගෙන දේශනා කළ දේශනාවන් ඒ කරුණු ඔස්සේ වෙන් කරලා එකතු කරලා සංග්‍රහ කරලා තියෙන නිසා සංයුත්ත නිකාය කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තම පින්වත්නි ධාන්‍ය වර්ග එකතු කරලා එක ගොඩක් ගැහුවට පස්සේ නොඑක් පුද්ගලයන් විසින් අරන් ආපු නොඑක් ආකාර ධාන්‍ය වර්ග අපිට වෙන් කරන්න පුළුවන් විවිධ ක්‍රමවලට. මුං ඇට කියලා වෙනම වෙන් කරන්න පුළුවන්. ඊළඟට කවුපි කියලා වෙනම වෙන් කරන්න පුළුවන්. කඩල කියලා වෙනම ගොඩක් වෙන් කරන්න පුළුවන්. මේ වගේ වර්ග 90 වෙන් කරන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි ඒවා වෙන් කරද්දී අසවලා විසින් ගෙනපු ධාන්‍ය වර්ග කියලා වෙනමම වෙන් කරන්නත් පුළුවන්. මේ ආදී වශයෙන් පින්වත්නි නොඑක් ක්‍රමවලට ඒවා වෙන් කරන්න පුළුවන් වගේ මේ සංයුත්ත නිකායේ ස්වභාවය තමයි දේශනා කළ දේශනාවන් නොඑක් කාරණාවන් මුල් කරගෙන පින්වතුනේ වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා වෙන්ව එකතු කරලා පින්වත්නි වෙන් කරලා තියෙනවා. දේශනා කළ දේශකේ ආනන් වහන්සේ අනුව දේශනා කළ ධර්ම කාරණේ අනුව ඒ වගේම දේශනා කළේ යම් ශ්‍රාවකයෙකුටද ඒ ශ්‍රාවකයා අනුව මේ ආදී වශයෙන් පින්වත්නි සූත්‍ර වෙන් කරලා තියෙනවා. මේ සංයුත්ත නිකායේ පින්වත්නි තියෙනවා වේදනා සංයුත්තේ කියලා සංයුත්තයක්. මේ වේදනා සංයුත්තේ විශේෂයෙන්ම පින්වත්නි සඳහන් වෙන්නේ
ආයතනයන් 6 එහෙමත් නැත්නම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතනයන් සහ ඒ ආයතනයන් ඔස්සේ ලබන්නා වූ විඳීම් පිළිබඳව තමයි පින්වත්නි මේ දේශනාවන් සඳහන් වෙන්නේ. මේ වේදනා සංයුත්තයේ ගිලාන වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ගිලාන වර්ගයේ සූත්‍රයක් තියෙනවා. ဒုတိယ ගිලාන සූත්‍රය කියලා. මොකද්ද සූත්‍රයේ නම? ဒုတိယ ගිලාන සූත්‍රය. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තයේ ගිලාන වර්ගයේ ဒုတိယ ගිලාන කියන සූත්‍රයේ තමයි පින්වත්නි මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි පින්වත්නි මේ දේශනාව කළේ. ඒ කාලේ අලුත මහාන වෙච්ච අලුත පැවිදි වෙච්ච ඒ වගේම තමයි පින්වත්නි වැඩි ප්‍රසිද්ධ නැති ස්වාමින් වහන්සේ නමක්. ප්‍රසිද්ධ නැති කියන්නේ මෙතන ප්‍රසිද්ධ වෙන්නේ මතක තියාගන්න වෙන කාරණා වලින් නෙවෙයි. ශාසනයක් ඇතුලේ අපි ප්‍රසිද්ධ වෙන්න ඕන පින්නතුනේ ඒ ශ්‍රාවකයා ඒ ශාසන ප්‍රතිපදාව ඇතුලේ ගුණ පිළිවෙත් පුරන විදිහත් එක්ක. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ක්‍රම හුඟක් තියෙනවනේ. නමුත් පින්වත්නි ශාසනය තුල ප්‍රසිද්ධිය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. උදාහරණයකට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කිව්වම පින්වත්නි උන්වහන්සේ ධෘතාංග 13ම දරපු මහරහතන් වහන්සේ. උන්වහන්සේ ධෘතාංග දරන කාරණේ නිසාම ප්‍රසිද්ධයි. ධෘතාංග දරන නිසා. ඊළඟට පින්වත්නි රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේ ශාසනයේ ප්‍රසිද්ධයි. මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුතා කියන එක නිසාම නෙමෙයි. උන්වහන්සේ මේ ශාසනයේ හික්මීම කැමැති භික්ෂූන් අතරින් අග්‍රයි. උන්වහන්සේ හරි කැමැති ශික්ෂාවන් වල හික්මෙන්න. ඒකෙන් තමයි උන්වහන්සේ ප්‍රසිද්ධ. ඔය හාමුදුරුවෝ හරීම හික්මෙන්න කැමැති කෙනෙක්, බොහෝම නිහතමානී කෙනෙක් කියලා ප්‍රසිද්ධයි. අන්න ඒ වගේ ඔබත් මමත් උත්සාහවන්ත වෙන්න ඕන සමාජය ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න බාහිර කාරණා වලින් නෙවෙයි පුරණ ගුණ වලින්. පැහැදිලිද? යම් ගුණයක් මුල් කරගෙන ඔබ ගැන මම ගැන කෙනෙක් කතා කරනවා නම් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ගුණ පුරන්නේ කවුරුත් මං ගැන කතා කරන්න ඕන හින්දා නෙමෙයි. නමුත් පින්වත්නි යම් කිසි කෙනෙක් අපි ගැන කතා කරන්නේ අපේ ගුණයක් මුල් කරගෙන නම් ඒක හොඳයි. ඒ කියන්නේ අපි ගුණ වලින් ප්‍රසිද්ධ වෙලා. ගුණ වලින් ප්‍රසිද්ධ වෙලා. මතක තියාගන්න පින්වත්නි එයින් මෙහා පැත්තේ මොනවයින් ප්‍රසිද්ධ වුණත් ඒක ශාසනයක් ඇතුලේ ලොකු ලාභයක් නෙවෙයි පින්වත්නි. ගුණ වලින් ප්‍රසිද්ධ වෙන්න ඕන. දැන් පින්වත්නි අර අලුත මහාන වෙච්ච මේ භික්ෂුව ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. කියන්නේ උන්වහන්සේ විශේෂ ගුණයක් පුරලා නෑ ප්‍රසිද්ධ වෙන්න තරම්. නමුත් එයින් කියන්නේ වරදක් කරලත් නෑ. උන්වහන්සේ වරදක් කරලා නෑ. නමුත් විශේෂ ගුණයක් පුරලත් නෑ. දැන් මේ ස්වාමින් වහන්සේ පින්වත්නි හොඳටම ගිලන් වුණා. ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. ගිලන් වුණා, දුකටපත් වුණා, බාල්හ ගිලාන කියලා කියන පින්වත්නි අතිශයින්ම ගිලන් වුණා. ඒ කියන්නේ මරණාසන්න වුණා. දැන් මේ ස්වාමින් වහන්සේ ඊටාම ගිලන් වෙලා රෝගී වෙලා පීඩා විඳිනකොට උන්වහන්සේ එක ස්වාමින් වහන්සේ නමකට කතා කළා. කතා කරලා කිව්වා "එවත්නි මං ඊටාම ගිලන් වෙලා ඉන්නේ, ආබාධයට ලක් වෙලා ඉන්නේ. මේ වෙලාවේ මට තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න තිබ්බනම්, මේ වෙලාවේ මට තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අවවාදයක් ලබන්න තිබ්බනම් කොච්චර හොඳද?
ඒ නිසා ඔබ වහන්සේ මං වෙනුවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න කිව්වා. ඔබ වහන්සේ ගිහිල්ලා මං වඳින විදිහට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. ඔන්න එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා ගෙදර ස්වාමියා හරි බිරිඳ හරි අතිශයින්ම ගිලන් වෙලා විහාරයට යආගන්නම බෑ. අන්න ඒ වෙලාවට අපි හිතමු ඒ ස්වාමි භාර්යාව කියලා. ස්වාමියා විහාරයට යනවා නම් ඔන්න කියන්න පුළුවන් ඔබ මටත් එක්කම ස්වාමින් වහන්සේට වන්දනා කරන්න. මං උන්වහන්සේගේ දෙපා අල්ලලා වැන්දා කියලා කියන්න. ඒවා හොඳට මතක තියාගන්න. මේවා අපේ අතීතේ පටන් තිබිච්ච ක්‍රම. එතකොට පින්වත්නි Tamanට නැත්තම් පසුතැවෙනවනේ අනේ මට යන්න තිබ්බනම් හොඳයි කරුම හින්දා මට ය아가න්න බැරි වුණා කියලා සමහර වෙලාවකදී පශ්චාත්තාපයටපත් වෙනවා. ඒ පසුතැවීම හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මොකද්ද කරන්න ඕන? විහාරයට ස්වාමියා යනවා නම් කියන්න පුළුවන් ඔබ මටත් එක්කම වන්දනා කරන්න. ස්වාමින් වහන්සේට වන්දනා කරලා කියන්න අපේ ගෙදර ඉන්න උපාසක අම්මා ඔබ වහන්සේගේ දෙපා අල්ලලා වඳිනවා කියලා වඳින්න කියනවා. ඒක වන්දනාවක්. හැබැයි එතකොට ඒ ස්වාමියා ගිහිල්ලා වන්දනා කරද්දී ඉස්සෙල්ලා තමන් වන්දනා කරලා නැවත වන්දනා කරද්දී ස්වාමින් වහන්සේට කියන්න ඕනේ මොකද්ද? පින්වන්ත ස්වාමින් වහන්සේ අපේ උපාසකම්මයි තාම අසනීපෙන් ඇඳෙන් බැහැ ගන්නවත් බෑ. නමුත් එතුමිය ගෙදර ඉඳන් ඔබ වහන්සේගේ දෙපා වඳිනවා කියලා වඳින්න ඕනේ. ඒ වන්දනාව ස්වාමියා විහාරෙදි කරනකොට උපාසකම්ම ගෙදර ඉඳන් හිතෙන් ඒ වන්දනාව කරන්නත් ඕනේ. ගෙදරදී ඒ වන්දනාව කරන්න ඕන හිතෙන්. එතකොට ඒ වන්දනාවේ කිසි අඩුවක් නැහැ. හැබැයි පින්වත්නි පන්සලට යන්න තියෙන කම්මැලිකමට අනුන්ට වන්දනා කරන්න කිව්වොත් නම් ඒ වන්දනාව සඵල වෙන්නේ නැහැ. මතක තියාගන්න එහෙම වන්දනා විතරයි කරන්න පුළුවන්. එහෙනම් මටත් එක්ක නිවන් දකින්න කියලා නම් ඒක හරියන්නේ නැහැ. පැහැදිලි නේද? වන්දනාව විතරයි අනුන් වෙනුවෙන් කරන්න පුළුවන්. එතකොට දැන් ඒකයි අර ස්වාමින් වහන්සේට කිව්වේ අර ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා වන්දනා කරන්න කිව්වා මම වෙනුවෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසවල් අප්‍රකට අලුත පැවිදි වෙච්ච භික්ෂුව ඔබ වහන්සේගේ සිරිපා වඳිනවා කියලා වඳින්න කිව්වා. ඒ විතරක් නෙවෙයි ආරාධනාවක් කරන්න කිව්වා. මොකද්ද? ඒ භික්ෂුව ඊටාම ගිලන් වෙලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුකම්පා කරලා ඒ භික්ෂුව හමුවට වඩිනවා නම් ඒක ලොකු දෙයක් කියලා ආරාධනා කරන්න කිව්වා. දැන් අර භික්ෂුව ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා කිව්වා ස්වාමීනි අසවල් අප්‍රකට නම තියෙන භික්ෂුව ප්‍රසිද්ධ නැති අර අලුත පැවිදි වෙච්ච භික්ෂුව ස්වාමීනි ඔබ වහන්සේගේ සිරිපා වඳිනවා. උන්වහන්සේ තාම ගිලන් වෙලා ඉන්නේ ස්වාමීනි. උන්වහන්සේ ළඟට වැඩම කරලා අවවාදයක් කරන්න ඔබ වහන්සේ අනුකම්පා කරනසේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ විමසුවා ඇත්තටම උන්වහන්සේ අලුත පැවිදි වෙලයි ඉන්නේ ප්‍රසිද්ධ නම් දරන කෙනෙක් නෙවෙයි. අනුකම්පාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අර රෝගී වෙච්ච භික්ෂුන් වහන්සේ ළඟට වැඩියා. බුදුවරු කියන්නේ ලෝකෙට අනන්ත අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේලා. මේ ලෝකේ බුදු කෙනෙක් තරම් අපිට වදාපු අම්මවත් අනුකම්පා කරන්නේ පින්නතුනේ. හදාපු තාත්තවත් ඒ තරම් අනුකම්පා කරන්නේ බුදුවරු තරම්. එහෙත් බුදු කෙනෙක් අපිට ඒ තරම් අනුකම්පාවක් කරනවා කියලා පින්නතුනේ අපි දන්නෙත් නැහැ.
බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේ ළඟට වැඩම කරනකොට පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අර ස්වාමින් වහන්සේ වහවහාම පින්වතුනේ තමන් හාන්සි වෙලා ඉන්න ඒ ආසනින් බහින්න සූදානම් වුණා. බුද්ධ ගෞරවයනේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාළේ මොකද්ද? ඔන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේ අඳුරගන්න. නෑ භික්ෂුව ඔබ වහන්සේ ඔහොම ඉන්න කිව්වා. ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා කිව්වා. ඔබ වහන්සේ ඔහොම ඉන්න මේ තවත් ආසන තියෙන්නේ මං ඒ ආසනයක ඉන්නම් කිව්වා. බලන්නකො අපේ බුදුහාමුදුරුවෝ කොච්චරනම් ලෝකෙට අනුකම්පා කරනවද කියලා. ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා කිව්වා. ඔබ වහන්සේ ඔහොම ඉන්න. මේ තවත් ආසන තියෙන්නේ මං ඒ ආසනයක ඉන්නම් කිව්වා. දැන් භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි මේ ළඟම තිබිච්ච ආසනයක වැඩ ඉඳගෙන අර ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේගේ සුව දුක් ඇහුවා. කොහොමද මහණෝ ඔබට ඉවසන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔබ වහන්සේගේ වේදනාවන් ඔබ වහන්සේගේ රෝගී භාවයන් ටික ටික අඩු වෙනවවත් පේනවද කියලා ඇහුවා. ඉවසගෙන ඉන්න පුළුවන්ද දරන්න පුළුවන්ද කියලා ඇහුවා. රෝගී තත්ත්වය අපි අහන්නේ ලෙඩෙක් බලපුවම කොහොමද දැන් වේදනාව අඩුද? එහෙම අහනවනේ. බුදුහාමුදුරුවොත් ඒ ටික ඇහුවා. අර ස්වාමින් වහන්සේ කියනවානේ භාග්‍යවතුන් වහන්සේ මොන අඩුවක්ද? එන්න ස්වාමීනි මගේ වේදනාව වැඩි. ස්වාමීනි මට ඉවසන්න බැරි වේදනාවක්. මම පුදුම වේදනාවකින් ස්වාමීනි පීඩා විඳින්නේ. උහුලන්න දරන්න බැරි තරම් මං වේදනාවකින් පීඩා විඳිනවා ස්වාමීනි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අහනවා හොඳයි දැන් කායික රෝගී භාවය එකක්නේ. දැන් කායික රෝගී භාවයෙන් පීඩා විඳිනවා. කායික වේදනාවලින් පීඩා විඳිනවා. බුදුහාමුදුරුවෝ ඊළඟට ඇහුවා මොකද්ද? මහණ මොකද ඔබ වහන්සේගේ හිතේ ස්වල්ප මාත්‍ර හරි විපිලිසර භාවයක් කුකුසක් එහෙම තියනවද කියලා ඇහුවා. ඒ කියන්නේ දැන් මොකද්ද? කායික පීඩාව එකක්. බුදුහාමුදුරුවෝ අහනවා සිතේ ඇතිවන චිත්ත පීඩාවක් දැන් තියනවද කියලා අහනවා. නේ? ඉස්සෙල්ලා ඇහුවානේ කොහොමද ඉවසන්න පුළුවන්ද? උහුලන්න පුළුවන්ද? දරා ගන්න පුළුවන්ද? වේදනාවේ අඩුවක් තියනවද? ඒ කායික වේදනාව ගැන ඇහුවේ. ඒ වෙලාවේ හාමුදුරුවෝ කිව්වා අනේ ස්වාමීනි මට උහුලන්න බෑ ඉවසන්න බෑ පුදුම වේදනාවක්. ඊටාම තියුණු දරුණු වේදනාවක් ස්වාමීනි. කියන්නේ කායික වේදනාව දරුණුයි. ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවේ හොඳයි. කොහොමද මහණ නුඹේ සිතේ යම්කිසි ස්වල්ප වශයෙන් හරි විපිලිසර භාවයක් කුකුසක් ඇති වෙලා තියෙනවද කියලා ඇහුවා. ඒ කියන්නේ සිතෙන් පීඩා විඳින යම් කාරණයක් තියෙනවද? කායික පීඩාවක් දැන් විඳිනවා. දැන් අහන්නේ චිත්ත පීඩාවක් විඳින කාරණයක් තියෙනවද? ඔන්න වැදගත් කාරණයක් මොකද්ද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරන්තරව කරපු අවවාදයක් තමයි අපිට දැන් මේ බණ අහන ඔබේ කාගේද පින්නතුනේ කය ලෙඩ වෙන්නේ නැත්තේ? මෙතන කවුරු හරි ඉන්නවද පින්නතුනේ මේ කය ලෙඩ වෙන්නේ නැති? නෑ හැමෝම කය ලෙඩ වෙනවනේ. බුදුවරුන්ගේත් කය ලෙඩ වෙනවා. මහ රහතුන්ගේත් කය ලෙඩ වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට අවවාදයක් කරනවා. මොකද්ද? මහණෙනි කය ලෙඩ වුණාට කමන්නේ හිත ලෙඩ කරගන්නේ නෑ කියලා උත්සාහවන්ත වෙන්න කියනවා. පැහැදිලි නේද? බුදුහාමුදුරුවෝ අපිට කරන අවවාදේ මේක හොඳට ගන්න පින්වත්නි හිතට. බුදුහාමුදුරුවෝ අපිට අවවාද කරන්නේ කායික ලෙඩවීම කියන ඒවා අයින් කරගන්න බෑ පින්වත්නි. හැබැයි අපිට හිත ලෙඩ වෙන්නේ නැති වෙන්න පරිසම් කරගන්න පුළුවන්. කයක් ලෙඩ වෙනවා කියන එක නතර කරන්න බෑනේ කාටවත්. මටවත් ඔබටවත් ලෝකේ බුදුවරුන්ටවත් කය ලෙඩ වෙනවා කියන එක නැති කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේත් විඳ වේදනා තිබුණා. උන්වහන්සේ ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පීඩා වින්දා. උන්වහන්සේට දරුණු කොන්දේ අමාරුවක් තිබුණා.
හිසේ කැක්කුමක් විටක තිබුණා. මේ විදිහට කායික වේදනා පින්නතුනේ බුදුවරුන්ටත් නැති නෑ. මේ කයක් ලැබුවාම මේ කයේ හැටි එක තමයි. හැබැයි බුදුවරුන්ගේ කය කොච්චර ලෙඩ වුණත් හිත ලෙඩ වෙන්නේ නෑ. මොකද හිත ලෙඩ වෙන්නේ යම් හේතුවක් නිසා නම් උන්වහන්සේලා ඒ හේතු සියල්ලම නැති කරලායි තියෙන්නේ. රහතුන් වහන්සේලාගේ කය ලෙඩ වෙනවා. හැබැයි රහතුන් වහන්සේලාගේ සිත ලෙඩ වෙන්නේ නෑ. ඇයි? සිත ලෙඩ වෙන්නේ යම් හේතු නිසා නම් ඒ හේතු උන්වහන්සේලා නැති කරලායි තියෙන්නේ. අන්න ඒ නිසා අපිටත් කරන අවවාදය තමයි කය ලෙඩ වුණට කමන්නේ හිත ලෙඩ කරගන්න එපා. හැබැයි අපි වැඩියෙන්ම පීඩා විඳින්න බලපුවාම කායික ලෙඩවලට වඩා මොනවයින්ද? සිත ලෙඩ වෙච්ච ඒවායින්. නේද? සිත ලෙඩ වෙච්ච ඒවායින්. දැන් බලන්නකෝ මේ කාලේ පින්වත්නි අපි කය ලෙඩ වෙයි කියලා කොච්චර බයකින්ද? නේ? මූණවත් පින්වත්නි අපිට පෙන්න ගන්න බෑනේ. අද මොන ලස්සන මූණ වුණත් පින්වත්නි වහගෙන ඉන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න සමහර වෙලාවකදී දැන් මේ කාලේ පින්වත්නි අපේ හිත ලෙඩ වෙනවා. නේ? හරියට හිත ලෙඩ වෙනවා පින්වත්නි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කය ලෙඩ වුණට කමන්නේ ඒක අරුමයක් පුදුමයක් නෙවෙයි. හැබැයි හිත ලෙඩ කරගන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ ඒකයි මේ භික්ෂුවගෙන් අහන්නේ කායික වේදනාව ගැන ඇහුවා. දැන් අහනවා සිතේ යම් කිසි ගිලන් බවක් එහෙමත් නැත්නම් සිතේ යම් කිසි පීඩාවක් තියෙනවද? අර ස්වාමින් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප මාත්‍ර එකක් නෙවෙයි මට කුකුසක් මට විපිලිසර භාවයක් ඒකාන්තෙම තියෙනවා කිව්වා. ඒකාන්තෙම කුකුසක් විපිලිසර භාවයක් තියෙනවායි කිව්වා. පසුතැවිල්ලක් තියෙනවායි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද මහණෙනි ඔබ වහන්සේගේ සීලය ගැනම ඔබ වහන්සේට උපවාද කරන තැනකට වැටිලාද කියලා ඇහුවා. මොකද්ද මේ ඇහුවේ? තමන් සිල් වනසාගෙන තමන් සිල් වනසගත්තු කෙනෙක් කියලා කැඩිච්ච සිල් දකිමින් තමන්ටම දොස් නගා ගන්න කෙනෙක්ද කියලා ඇහුවා. දැන් අපි ඕනම කෙනෙක් පින්වත්නි පසුතැවීමක් කුකුසක් විපිලිසර භාවයක් ඇති වෙන්නේ මරණාසන්න වෙලාවක හරි ඔහම වුණාමනේ. දැන් උදාහරණයකට අනේ මගෙන් මෙන්න මෙහෙම වරදක් වුණා කියලා තැවීමක් තියෙනවනේ. ඒ ඇයි තමන්ම වරදක් කරලා ඒ වරද පිළිබඳ තමන්ම තැවෙනවා. ඒකයි දැන් බුදුහාමුදුරුවෝ ඇහුවේ ඔබ වහන්සේ තමන් වහන්සේටම සීලය මුල් කරගෙන දොස් කියා ගන්නවද කියලා ඇහුවා. ඒ කියන්නේ තමන් දන්නවා තමන් සිල් කඩාගත්තු බව. මතක තියාගන්න සීලයක් කඩපුවම පින්නතුනේ විනාශ වෙච්ච සිල් ඇති කෙනෙකුට ආදීනව තියෙනවා. තමන් සමාදන් වෙච්ච සීලයක් මතක තියාගන්න ඔබ ඒ සීලයක් සමාදන් වුණාම ඒ සීලය විනාශ වුණාම ඒකට ආදීනව තියෙනවා. ඒකේ පළවෙනිම ආදීනවය මොකද්ද? අත්තාපි අත්තානං උපවදති. දෙක අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති. ලෝකේ ඉන්න දෙවෙනි කාරණේ තමයි ලෝකේ ඉන්න නුවණැති මිනිස්සු ගරහනවා. ලෝකේ ඉන්න නුවණැති මිනිස්සු විඤ්ඤූ කියන්නේ නුවණැත්තෝ. නුවණැති මිනිස්සු සිල් බිඳපු මිනිස්සුන්ට ගරහනවා පින්නතුනේ. හැබැයි නුවණ නැති මිනිස්සුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. හොරෙකුට හොඳම මිනිස්සයා තමයි හොරකම් කරන මිනිහා. ඒ නිසා හොරෙක්ගෙන් අදින්නා දානා සිල්පදයට ඇගීම් බලාපොරොත්තු වෙන්න එපා. පැහැදිලි නේද කියන දේ? බොරුකාරයාට හොඳම මිනිස්සයා තමයි ඊටත් එහා එකක් හරි බොරු කියන මිනිස්සයා. ඒ නිසා බොරු කියන්නේ නෑ කියලා සමාදන් වෙච්ච සිල්පදයට බොරු කියන ලෝකෙන් ඇගීම් බලාපොරොත්තු වෙන්න එපා. පැහැදිලිද? ඒ නිසා බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වෙච්ච සීලය ඔබ රකින්නවා නම් ඒකට ඇගීම් බලාපොරොත්තු වෙන්න
එවන් වූම උත්තම පුරුෂයන්ගෙන් හොරකම් කරන්නෙම නෑ කියලා සමාදන් වෙලා රකින්න සීලයකට ඇගීමක් බලාපොරොත්තු වෙන්න ලෝකේ සත්පුරුෂ උත්තම මිනිසුන්ගේ. එතකොට අනුන් ලෝකේ අපිට දොස් නැගුවත් නොනැගුවත් මතක තියාගන්න සිල් පදයක් විනාශ වුණොත් තැනක් එනවා අත්තාපි අත්තානං උපවදති. තමන්ම තමන්ට දොස් නගා ගන්න. මොකද තමන් කඩපු සිල් ලෝකේ කවුරු දැනගත්තේ නැතත් තමන් දන්නවා. ඒවා අමතක කරන්න මොන උත්සාහ ගත්තත් ජීවිතයේ මරණාසන්න වෙලාවේ හැරි තැති ගන්නකොට පින්වතුනේ ඉතින්දි අර කරපු ටික තමයි පින්වත්නි ආයේ මනසට නැගින්නේ. උඩු හුළඟට දාපු දූවිල්ල කැරකිලා තමන් මැත්තේම වැටෙනවා වගේ එදාට පින්නතුනේ තමන්ටම දෙස් දෙවොල් තියා ගන්නවා තමන්ම මේ අපරාධ කළා කියලා. අනුන් කරපු හතුරුකම් නෙවෙයි එදාට මතක් වෙන්නේ. එදාට මතක් වෙන්නේ තමන් තමන්ට කරගත්තු හතුරුකම්. ඒ නිසා දැම්ම පරිස්සම් වෙන්න. බුදුහාමුදුරුවෝ ඇහුවේ ඒකයි මොකද මහණෙනි ඔබ වහන්සේගේ සීලය විනාශ වෙලා එයින් ඔබ වහන්සේටම දුස් නගා ගන්නවද කියලා ඇහුවා. අර ස්වාමින් වහන්සේ කිව්වා නෑ ස්වාමීනි මම සීලය නිසා මන් දුස් කියා ගන්න නෑ කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේගේ සීලය ඊටාම පිරිසුදුයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා එහෙනම් මහණ සීලය විනාශ වෙලා නැත්තම් සීලය කිලුටු වෙලා නැත්තම් ඔබ වහන්සේ පසුතැවෙන්නේ විපිලිසර වෙන්නේ මොකක් නිසාද කියලා ඇහුවා. සීලය පිරිසිදුයි නම් ආයේ මොකක් ගැනද තැවෙන්නේ? අර භික්ෂුව උත්තරයක් දුන්න මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ ශීල විසුද්ධිය පිණිස නෙමෙයි කියලා මන් දන්නවයි කිව්වා. ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ ශීල විසුද්ධිය නිසා ශීල විසුද්ධියට නෙවෙයි කියලා මන් දන්නවයි කිව්වා. බලන්නකෝ මේ හාමුදුරුවෝ කිව්ව කතාව. බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් මහණ මම ධර්මයේ දේශනා කළේ ශීල විසුද්ධිය ඒ කියන්නේ සීලයේ පිරිසිදු වීම පිණිස නෙමෙයි කියලා ඔබ වහන්සේ දන්නවා නම් මම ධර්මයේ දේශනා කළේ මොකකටද කියලා ඇහුවා. මේ කියන එක ඔබට තේරෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි ඔබ වහන්සේගේ සීලයවත් කිලුටු වෙලාද? පසුතැවෙන්නේ නෑ ස්වාමීනි මගේ සිල් කිලුටු වෙලා නෑ කිව්වා. එහෙනම් මහාන සීලය කිලුටු වෙලා නැත්තම් සීලය අපිරිසිදු වෙලා නැත්තම් ඔබ වහන්සේ තැවෙන්නේ කම්පා වෙන්නේ පසුතැවෙන්නේ මොකක් ගැනද කියලා ඇහුවා. අරහම්දුරව දාලා ස්වාමීනි සීලයෙන් පිරිසිදු වෙන්න ඔබ වහන්සේ බණ කිව්වේ නෑ කියලා මම දන්නවයි කිව්වා. ඔබ වහන්සේ බණ කිව්වේ සීලය පිරිසිදු කරගන්න නෙමෙයි. ඒකට නෙවෙයි ඔබ වහන්සේ බණ කිව්වේ. එහෙනම් මහණ මන් ධර්මයේ දේශනා කළේ මොකට කියලාද ඔබ වහන්සේ දන්නේ කියලා ඇහුවා. අර ස්වාමින් වහන්සේ කිව්වා මොකද්ද? අනුපාදා පරිනිබ්බානස්සත්තං නැවත නූපදින පරිද්දෙන්ම සියලු ක්ලේශ ධර්මයන් නසා උතුම් පිරිනිවනටපත් වෙන්න තමයි කිව්ව ඔබ වහන්සේ බණ කිව්වේ. ඔන්න මතක තියාගන්න. අර ස්වාමින් වහන්සේ කියන්නේ මේ අලුත පැවිදි වෙච්ච ප්‍රසිද්ධ නමක් නැති ස්වාමින් වහන්සේ කියන ඔබ වහන්සේ ධර්ම දේශනා කළේ අනුපාදා පරිනිබ්බානත්තං. ඒ කියන්නේ කෙලෙස් නිවීමත් ස්කන්ධයන්ගේ නිවීමත් කියන මේ සියල්ලම නැති කරලා නැවත නූපදින පරිද්දෙන්ම පරිනිර්වාණයට පත්වෙන්න තමයි ඔබ වහන්සේ ධර්මයේ දේශනා කළේ කිව්වා. බුදුහාමුදුරේ වෙලාවේ මොකද්ද වදාළේ? සාදු සාදු මහණ කිව්වා. සාදු සාදු මහණ කිව්වා. යහපති පින්වත් මහණ ඇත්තෙන්ම මම ධර්මයේ දේශනා කළේ සීලය පිරිසුදු වීමට නෙවෙයි කිව්වා. මේ ආත්ම භාවයේම පරිනිර්වාණයටපත් වෙන්නමයි කිව්වා. මොකද්ද දැන් මේ සිද්ධ වුනේ?
මතක තියාගන්න බුදුවරු ලෝකේ පහළ වෙලා අපිට කියලා දෙන්නේ සිල් පිරිසිදු කරගන්න ක්‍රමේ විතරක් නෙවෙයි. නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනි පද සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ සීලවන්ත වෙන විදිහ ගැන කියලා දෙන්න නෙවෙයි පින්නතුනේ. හැබැයි බුදුහාමුදුරුවෝ සීලය ගැන දේශනා කරන්නේ නැත්තේ නෑ. සීලයේ පිරිසුදුකම සීලයේ විසුද්ධිය ඊටාම වැදගත් දෙයක් පින්නතුනේ මේ ශාසනයේ පිළිවෙත් පුරා ගන්න. සීලය පිරිසුදු වෙන්නේ නැතුව ඊතුරු ගුණ පිරෙනවා කියලා එකක් එහෙම එකක් වෙන්නේ නැහැ පින්වත්නි. පැහැදිලි නේද? සීලය සපිරෙන්නේ නැතුව පින්නතුනේ ඊතුරු ගුණ පිරෙනවා කියලා එකක් මේ ශාසනයේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ ශාසනයේ තියෙන එකම ඵලය පින්නතුනේ සීලය පිරිසුදු කර ගැනීම නෙමෙයි. සීලය පිරිසුදු කරගත්තොත් ඒ ශ්‍රාවකයාට ලැබෙන ඵලය මොකද්ද? සීලය පිරිසුදු කර ගැනීමෙන් කරගන්න පුළුවන් සතර අපායන් ගැලවීම. නේද? සීලය පිරිසුදු වීමෙන් සිද්ධ වෙන ආනිසංස එහෙමත් නැත්නම් සීලේ පිරිසුදු වීමෙන් ලබන්න පුළුවන් තැන තමයි සතර අපායට වැටෙන්නේ නැහැ කියන රැකවරණය ලබන්න පුළුවන්. එතකොට බුදුවරු ලෝකේ පහළ වෙන්නේ සතර අපායට වැටෙන එක නවත්තන්න විතරක් නෙමෙයි. සතර අපායට වැටෙන්නේ නැති වුණාට මනුස්ස ලෝකෙට આવුත් දෙවියන් අතර ඉපදුනොත් අපායේ දුක නැහැ. හැබැයි සංසාර දුක තියෙනවා. තිරිසන් ලෝකේ තිරිසන් දුක නැහැ. හැබැයි සංසාර දුක තියෙනවා. പ്രേත ලෝකේ പ്രേත දුක නැහැ. හැබැයි පින්නතුනේ සංසාර දුක තියෙනවා. ඉපදීම නේද? ලෙඩවීම, වයසට යෑම, මරණය, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග මේවා නැත්තේ නෑනේ. දැන් එහෙනම් තේරුම් ගන්න බුදුවරු ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ සීලය පිරිසුදු කරගන්න විතරක් ක්‍රමය නෙමෙයි. දැන් අර හාමුදුරුවන්ට සීලය නිසා තැවෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ උන්වහන්සේ සීලෙන් පිරිසුදුයි. එහෙනම් තැවෙන්නේ මොකක් ගැනද? ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ සීලය පිරිසුදු කරගන්න විතරක් නෙවෙයි. ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ ආත්ම භාවයේම සියලු සංසාර දුක් නැති කරලා පරිනිර්වාණයටපත් වෙන්න විපිලිසර භාවයේ තියෙන වෙන දෙයකට නෙවෙයි. ඒක තාම කරගන්න බැරි වුණා. සීලය පිරිසිදුයි. හැබැයි මගේ හිත තාම කෙලෙස් ධර්ම වලින් මිදිලා නෑ. මේ හාමුදුරුවෝ කියන්නේ ඒකනේ. නේද? මේ හාමුදුරුවෝ කියන්නේ ඒකයි. මගේ සීලය අපිරිසිදු නෑ. ඒ කියන්නේ මරණින් මත්තේ මං හතර පහයට වැටෙන්නේ නෑ කියලා උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ දන්නවා මම සංසාර ගමන ඉවර කළේ නෑ කියලා. උන්වහන්සේට තියෙන විපිලිසර භාවයේ උන්වහන්සේට තියෙන පින්වත්නි පසුතැවිල්ල ඒක. ඒකනේ කිව්වේ ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සීල විසුද්ධිය පිණිස නෙවෙයි. ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ ආත්ම භාවයේම පිරිනිවන් පෑම පිණිස. මගේ සීලය පිරිසිදුයි. එහෙනම් ඒකෙන් තැවෙන්න නෑ. හැබැයි මේ ආත්ම භාවයේම පිරිනිවනට ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරද්දී තාමත් මගේ හිත ඒකනම් ඒ ඵලේ නම් ලැබුවේ නෑ. මගේ හිත කෙලෙස් වලින් මිදුනේ නෑ තාම. ඒකයි මේ කිව්වේ. එතකොට බලන්න ඔබට සතුටු වෙන්න පුළුවන් ওই දෙකෙන් කොහේකින්ද? අඩුම තරමේ ශීල විසුද්ධියෙන්වත් පිරි සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවද? නේද? අර ස්වාමින් වහන්සේ මුළුමනින්ම සීලය පිරිසිදු කරගෙන එහෙත් මේ ආත්මෙම කෙලෙස් ටික දුරු කරගන්න බැරි වුණා කියලායි විපිලිසර වෙලා හිටියේ. ඒ ශාසනයේ ඔබ අඩුම තරමේ සමාදන් වෙච්ච සීලයවත් පිරිසිදුව ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? මේ බණ කියාගෙන යන අතරතුර බණ පදය තුලින් ඔබ දිහා බලන්න. මේ කියන්නේ ආපහු තැවෙන්න දුක් වෙන්න පසු තැවෙන්න නෙමෙයි.
වහ වහ පින්නතුනේ සීලය පිරිසුදු කරගන්න. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අර භික්ෂුවට අවවාද කළා, පින්වත් මහණ, එහෙනම් ඔබ වහන්සේ මේ කාරණේ වටහා ගන්න කිව්වා. පින්වත් මහණ, ඇස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි කිව්වා. ඊළඟට ඇහුවා ඒ ඇසට පේන ලෝකේ රූප තියෙනවා. ඒ රූප නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි කිව්වා. ඒ ඇහැට පේන රූප තියෙනවා. ඇහත් අනිත්‍යයි, ඇහැට පේන රූපත් අනිත්‍යයි. අනිත්‍ය වූ ඇහැකට පේන අනිත්‍ය වූ රූපයන් තුලින් උපදින්නා වූ යම් චක්කු විඥානයක් වේ නම් ඒ අනිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍යයි නම් එය දුකයිද සැපයිද කියලා ඇහුවා. යමක් අනිත්‍යයි නම් දුකයිද සැපයිද? දුකයි. යමක් දුකයි නම් ඒ දුක් සහිත දේ මගේ කියලා ගන්න පුළුවන්ද, මගේ කියලා ගත යුතුද කියලා ඇහුවා. ස්වාමීනි නැහැ කිව්වා. මෙන්න මේ ක්‍රමයටම පින්නතුනේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හැම එකක් ගැනම බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට දේශනා කළා. දේශනා කරලා කිව්වා, පින්වත් මහණ, ඔන්න ඔය ක්‍රමයෙන් විමසන ශ්‍රාවකයා ඇස ගැනත් කලකිරෙනවා, රූපය ගැනත් කලකිරෙනවා, චක්කු විඥානය ගැනත් කලකිරෙනවා. ඇසෙන් දකින රූපවල නිමිති අනුනිමිති ඒ ශ්‍රාවකයා අල්ලගන්නේ නැහැ, ග්‍රහණය කරගන්නේ නැහැ. කන ගැනත් කලකිරෙනවා, කනට ඇහෙන ශබ්ද ගැනත් කලකිරෙනවා, සෝත විඥානය ගැනත් කලකිරෙනවා. එහි නිමිති අනුනිමිති ගන්නෙ නැහැ. මේ සියල්ලෙන් හිත මුදාගත්තා වූ ශ්‍රාවකයා මේ කිසිම තැනක නොවැළී සියලු කෙලෙස් ධර්මයන්ගෙන් හිත ගලව ගන්නවා කිව්වා. පින්වතුනේ මේ දේශනාව අවසන් වෙනකොට අර භික්ෂූන් වහන්සේ විපිලිසර වෙලා හිටියේ පින්වතුනේ තමන්ගේ සීලය පිරිසිදුයි, හැබැයි තමන්ගේ හිත තාම කෙලෙස් ධර්ම වලින් මිදුනේ නැහැ කියලානේ. පින්වතුනේ දැඩි ගිලන් වූ භික්ෂුව ඒ ලෙඩ ඇඳේ ඉඳලම සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් හිත මුදාගෙන පින්වතුනේ උතුම් වූ අරහත් ඵලයටපත් වුණා. එතකොට මතක තියාගන්න, යම් කිසි කෙනෙක් සීලයෙන් පිරිසුදු වෙන්නේ නැත්තම්, සීලයෙන් පිරිසුදු නැත්තම්, ඒ කියන්නේ ප්‍රාණඝාතය කරනවා නම්, අදත්තා දානය කරනවා නම්, ගිහි ඔබ එහෙම හිතන්නකෝ. ඔබේ සිල්පද ටික විනාශ වුණොත් විනාශ වෙන්නේ මොනවා නිසාද? ප්‍රධානව රාගයයි, ද්වේෂයයි, මෝහයයි නිසානේ. නේද? මේ සිල්පද ටික රාග මූලිකව කැඩෙන ඒවා තියෙනවා, ද්වේෂ මූලිකව කැඩෙන ඒවා තියෙනවා. මේන් කොයික වුණත් එය මෝහයෙන්මයි සිද්ධ වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා සිල් පද වශයෙන් රකින්නවා, සීලය රකින්නවා, හැබැයි ඒකෙන් කියන්නේ රාගය නැහැ කියන එක නෙවෙයි. සීලය රකින්නවා, හැබැයි ඒකෙන් කියන්නේ ද්වේෂය නැති කළා කියන එක නෙවෙයි. සීලයෙන් කරන්නේ අර යට තියෙන රාගය, ද්වේෂය, මෝහය එළියට යන එක නවත්තන එක විතරයි. එතකොට එළියට මේ කෙලෙස් ටික එළියට යන එක නතර කළත් කෙලෙස් ටික ඇතුලේ තියෙනවා නම් පින්නතුනේ, ඔහු සසර නිම කරනවද? ඔහු සසර නිම කරන්නේ. උපමාවක් කිව්වොත්, එක කලයක් තියෙනවා. මේ කලයට පුරවල තියෙනවා පින්නතුනේ අසුචි. මේ අසුචි ටික සිදුරු දෙකකින් පින්නතුනේ එළියට එනවා. මේ කලයේ තියෙනවා සිදුරු දෙකක්. මේ සිදුරු දෙකෙන් එළියට වැස්සෙනකොට මං ඔබෙන් අහන්නේ, සිදුරු දෙක වැහුවට විතරක් පින්නතුනේ සතුටු වෙන්න පුළුවන්ද කියලායි.
පුළුවන්ද? දැන් සිදුරු දෙක වහපුවාම අසුචි එළියට එන්නේ නැහැ. හැබැයි කලේ පිරෙන්න අසුචි තියනවද නැද්ද? කලේ පිරෙන්න අසුචි තියනවා. එහෙනම් මේ කලය පිරිසිදු වෙන්නේ පින්නතුනේ සිදුරු දෙක වහනවා වගේම ඇතුලේ තියෙන අසුචි මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕන. සීලයෙන් කරන්නේ කය වචනය කියන දොරවල් දෙකෙන් ඇතුලේ තියෙන කෙලෙස් නැමැති අසුචි එළියට එන එක නවත්තන එක. සිදුරු දෙක වහනවා වගේ. හැබැයි රාග ద్వේෂ ආදී අසුචි තාම අපි ළඟද නැද්ද? අපි ළඟ බුදුවරු පහළ වෙන්නේ අර අසුචි ඇතුලේ තියෙද්දි සිදුරු දෙක වහන හැටි කියලා දෙන්න විතරක් නෙවෙයි. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ඇතුලේ තියෙන අසුචි හලලා දහලා පිරිසිදු කරන පාර කියලා දෙන්නමයි. තවත් විදිහකට කිව්වොත් අපි සීලය සම්පූර්ණ කරගෙනද නැද්ද කියලා ඔබම බලන්න. එය සම්පූර්ණ වෙලත් නැත්තම් ඔබ සතර අපායට දැන් උනත් වැටෙන්න ඉඩ තියෙන කෙනෙක්. හැබැයි සීලය සම්පූර්ණ කරගත්තත් හිතන්න එපා දැන් මම බුද්ධ ශාසනය කරන්න ඕන ඔක්කොම කරලා ඉවරයි කියලා. ඇයි? තාමත් කෙලෙස් අසුචි තමන් ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. සීලය පිරිසිදු කරගත්තා වගේම ඊළඟ වැඩපිළිවෙල ආරම්භ වෙන්න ඕන පින්නතුනේ විදර්ශනාවට. විදර්ශනාවෙන් තමයි පින්නතුනේ මොකද්ද කරන්නේ? ඇතුලේ තියෙන කෙලෙස් අසුචි අයින් කරලා දාන එක කරන්නේ විදර්ශනාවෙන්. එතකොට මේ ඇස නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් මේ කලේ මොකද්ද? විදර්ශනාව. එතකොට මතක තියාගන්න සිදුරු දෙකෙන් අසුචි වැහෙන එක නවත්තන එකත් හොඳයි. හැබැයි ඒ එක්කම කලයේ ඇතුලේ තියෙන අසුචි ටික ඉවත් කරන එක තමයි වෙන්න ඕනේ. අපිත් ඒ වගේ සීලය පිරිසිදු කරගන්නවා වගේම හිතේ ඇතිවන රාග, ద్వේෂ, මෝහ ආදී ක්ලේශ පින්වත්නි ඉවත් කරගන්න, දුරු කරගන්න, අයින් කරගන්න අප්‍රමාදීව වීරිය කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ සසර ගමන නිම කරන්න පුළුවන්. නිමා කළ සංසාර ගමන ඇති බහා තැබූ බර ඇති ශ්‍රාවකයෙක් බවට මේ ශාසනය අපිටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අභ්‍යන්තරයටම යන්න වෙනවා. ඔබ ගැනම පින්නතුනේ විමසන්න වෙනවා. සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ බණ්ඩාරවිල හල්පේ සැනසුම නිවසෙහි පදිංචි 84 වැනි ජන්මදිනයේ සමරන පින්වත් කුසලාවතී ජයසූරිය මෑණියන් විසින් එතුමියගේ අරමුණු අතරට එක් වෙන්නේ කුසලාවතී මෑණියන්ගේ ස්වාමි පුරුෂයා වන එඩ්මන් ප්‍රනාන්දු ජයසූරිය මහත්මාණන්ට පින්පෙත් අනුමෝදන් කරනවා. දේශනාවට සහභාගී වූ පින්වත් පිරිස ගෙමියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා වගේම ධර්ම දේශනාවට සහභාගී වූ පින්වත් පිරිසටත් ඒ වගේම එම පින්වතුන්ගේ සහභාගී නොවූ සියලු ඥාති මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ගෞරවනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුක් කෙලවර කර ගනිත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් මෑණියන් ඇතුළු
පින්වන්ත සියලු දෙනාටත් සද්ධර්ම ශ්‍රවණේ කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.